ප්‍රියාදර සහෝදරයනි අපි සෑම දෙනාම මේ සුද්ධ වූ මොහොතට එකමුතු වන්නට අති පරිශුද්ධ ත්‍රිත්වයක් වූ ඒ දෙවියන් වහන්සේගේ මධ්‍යස්ථකාරීත්වය උන්වහන්සේගේ මෙහෙයවීම උන්වහන්සේගේ සුරක්ෂිත භාවය අයදිමින් ආරම්භ කරමු. එමෙන්ම නපුරාගේ බලයෙන් මේ මොහොතේ අපිව සුරක්ෂිත කරන්නට කියමු. එසේ අයදිමින් ඒ මහා බලගත් වූ ගැලවීමේ සලකුණෙන් අපිව සලකුණු කරගනිමු. සාන්ත කුරුසය අධ්‍යානමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ තිස්මි සාන්තුගේ නාමයෙන් ආමෙන් ජේසු. පියාදර සහෝදරයනි අපි මොහොතක් නිහඬව අපගේ හදවත අපගේ මනස සර්වබලධාරී ස්වාමීන් වහන්සේ වෙතට මේ මොහොතේ යොමු කරන්නට උත්සාහ කරමු. ඒ සඳහා අපි මොහොතක් නිහඬව අපගේ අවධානය ඒ චුමාන ස්වාමීන් වහන්සේ වෙතටම යොමු කරමු. උන්වහන්සේගේ වචනය කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. උන්වහන්සේ කියනවා මාගේ නාමයෙන් දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් යම් තැනක එකමුතු වෙනවද මම ඔවුන් මැද්දේ බලගත්තුව වැඩ සිටිමි කියලා. එම නිසා මේ මොහොත ඒ චුමාන ස්වාමීන් වහන්සේ බලගත්තුව අප මැද්දේ වැඩ සිටින මොහොතක්. ඒ වහන්සේගේ බලගත්තු වැඩ සිටීම ක්‍රියාකාරීත්වය අත්දකින්නට අපි මේ මොහොතේ අපගේ හදවත් වලින් එක්වෙමු. උන්වහන්සේ සමග ඒ ගැඹුරු ඒකත්වය තුළ උන්වහන්සේට සවන් දෙන්නට උත්සාහ කරමු. අද මේ මොහොතේ මේ සුද්ධ වූ රාත්‍රියේ ස්වාමින් වහන්සේ අපි එකිනෙක කෙනාගේ හදවතට කතා කරන්නට යන්නේ. උන්වහන්සේ අපි සෑම දෙනාටම යම් කිසි වචනයක් යම් කිසි පණිවිඩයක් අද මේ සුද්ධ වූ භූමියෙන් රැගෙන යන්නට දානය කරන්නට ඉතාමත් ඕනකමින් ඉතාමත් ආසාවෙන් බලාගෙන සිටිනවා. විශේෂාකාරයෙන් අපි දරුවන් වෙනුවෙන් යාඥා කරන මේ සුද්ධ වූ රාත්‍රියේ ස්වාමින් වහන්සේ අපට දානය කර තිබෙන මහා බලගත් උතුම්ම දායාදේ වෙන දරු සම්පත ස්වාමින් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට ප්‍රසන්න උන්වහන්සේ අපිට බාර දීලා තියෙන මහා බලගත් වගකීම නිසි ලෙස ඉටු කරන්නට දරුවන්ව අපගේ පවුල තුල ඉදිරියට ගෙන යන්නට අපි ක්‍රියා කළ යුතු ආකාරයේ දරුවන් සමග එකමුතුව ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ආකාරය ස්වාමින් වහන්සේ මේ රාත්‍රියේදී අපිට මතක් කරමින් ඒ සඳහා අපිට අවශ්‍ය වරප්‍රසාද දානය කරන්නට බලාගෙන සිටිනවා. අපි යාඥාව තුලින් ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටියත් දී වචනය අපිට කියනවා නිසි ලෙස යාඥා කළ යුතු ආකාරය අපි දන්නේ නැහැ කියලා. ඒ විවිධ හේතුන් නිසා අපි නියමාකාරයෙන් ස්වාමින් වහන්සේට කන්නලව් කළ යුතු ආකාරය උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ආකාරය උන්වහන්සේට කතා කළ යුතු ආකාරය අපි නිසි ආකාරව දන්නේ නැහැ කියලා. ඒ නිසාම අපිට මතක් කරනවා දේ වචනේ තුල සුදු පවුලතුමා සුදාත්මයන්න් වහන්සේ තුලින් යාඥා කරන්නට කියලා. එම නිසා අපි ආදර සහෝදරනි මේ සුද්ධ වූ මොහොතේ අපි ආරාධනය කරමු සුදාත්මයන්න් වහන්සේට අප මැදයට වැඩම කරන්නට කියලා. අපගේ හදවත් වලට අපගේ ජීවිත තුළට පැමිණෙන්නට කියමු. ඒ වහන්සේගේ අසීමිත බලයෙන් අපිව මේ සුදු රාත්‍රියේ මෙහෙයවන්නට කියමු. ඒ ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීම අයදිමින් අපි මේ සුදාත්ම ගීතිකාවට සෑම දෙනාම එකමුතු වෙමු.
අපි විශ්වාස කරනවා මේ මොහොතේ ඔබ වහන්සේ අප මධ්‍යයට වැඩම කරන බව. ඔබ වහන්සේගේ ඒ සුදාත්ම දීමනාවලින් අපව පූර්ණ කරන බව. අපගේ විශ්වාසය තුළ අපව ස්ථීර කරන්න. ඒ වහන්සේගේ සුදාත්ම බලය අත්දකිමින් මේ රාත්‍රියේ ඔබ වහන්සේ අපගේ හදවතට මනසට කතා කරන වචනය යාඥාව තුළින් ඔබ වහන්සේ සමග ගැඹුරුන් එකමුතු විය යුතු ආකාරය අපට පෙන්වා දෙන්න සුදාත්මයාණනි. සුදාත්මයාණනි මාගේ හදපත්ලෙන් නැගෙන ඒ යදුම ස්වර්ගීය දේවාත්මානුභාවයන් වෙත සුද්ධෝ පියාණන් වහන්සේ වෙත ඔසවාලනු මැනව. පියාදර සහෝදරනි ගීතාවලියේ 145 වෙනි ගීතයේ 18 වෙනි වගන්තියෙන් අපිට ප්‍රකාශ කරනවා අයදින සියල්ලන්ට සමිදානෝ ලංව සිටින සෙක්. අවංක සිතින් යදින්නන්ට උන්වහන්සේ ආසන්නව සිටින සේක කියලා. මෙන්න උන්වහන්සේ මහා බලගතු පොරොන්දුවක් දෙනවා. එනම් අයදින සියල්ලන්ට උන්වහන්සේ ලංව සිටින බව. පියාදර සහෝදරනි කිතුණු ජනතාවක් වශයෙන් මම විශ්වාස කරනවා ඔබ සෑම දෙනාම නිතිපතා ස්වාමින් වහන්සේට යාඥා කරනවා අයදිනවා. ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබගේ අවශ්‍යතාවයන් තවමින් ඔබ යාඥා කරනවා කනලව් කරනවා. නමුත් ඔබගේ අත්දැකීම මොකක්ද? ඔබෙන් බොහෝ දෙනෙක් ජීවිතයක් දකිනවා ඔබගේ ඒ යාඥාවේ කිසිම බලයක් නැති බව. එනිසාම තමයි ඔබෙන් බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ ස්වාමී අපි යාඥා කරනවා ඒත් අපිට පිහිට නැහැ. අපි මේ තරම් ස්වාමින් වහන්සේට කන්නලව් කරද්දිත් ඇයි උන්වහන්සේ අපේ යදුමට සවන් නොදෙන්නේ? ඇයි උන්වහන්සේ අපිව අත්හැරලා තියෙන්නේ? එවනම් මේ සුදු වචනය තුල ගීතාවලිය ප්‍රකාශ කරන ස්වාමින් වහන්සේගේම වචනය බොරුවක්ද? අයදින සියල්ලන්ට ස්වාමින් වහන්සේ ලංව සිටින සෙක්. අවංක සිතින් යදින්නන්ට උන්වහන්සේ ඉතාමත් ආසන්නව සිටින සේක. පියාදර සහෝදරනි ස්වාමින් වහන්සේ අපේ ජීවිතවලට ඒ තරම් ඉතාමත් ආසන්නව සිටිනවා නම් උන්වහන්සේ අපේ ජීවිතය තුළ සිටිනවා නම් ඔබගේ ජීවිතවල මේ කඩා වැටීම ඔබගේ ජීවිතවල දුක වේදනාව කනස්සල්ල ඇයි ඔබ අත්දකින්නේ? එනිසාම තමයි ඔබ එක්තරා ආකාරයක චෝදනාත්මක ස්වරූපෙන් ප්‍රකාශ කරන්නේ ස්වාමින් වහන්සේ අපිව අත්හැරලාද? ඇයි උන්වහන්සේ අපේ යදුමට සවන් නොදෙන්නේ? ඇයි අපි උන්වහන්සේගෙන් ඉල්ලන දෙය උන්වහන්සේ අපිට නොදෙන්නේ? ස්වාමින් වහන්සේම මේට පිළිතුරු දෙනවා. උන්වහන්සේ අයිසායා දිවසිවරයා මගින් මීට හේතුව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. අයිසායා දිවසිවරයාගේ පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියෙන් උන්වහන්සේ කියනවා මට අයදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මගේ ඇස් වසා ගනිමි. නොකඩවා යාඥා කළත් මම කිසිසේත් සවන් නොදෙමි. පියාදර සහෝදරනි මහා බරපතල තත්ත්වයක්. බලාපොරොත්තු සුන් වෙන තත්ත්වයක්. ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා මට යාඥා කරන්නට දෑත් ඔසවන කල එය නොදකින ලෙස මම මගේ ඇස් වසා ගන්නවා.
නුඹලා පැය 24ම නොකඩවා යාඥා කළත් මම කිසිසේත් නුඹලාගේ යදුමට සවන් දෙන්නේ නැහැ. පියාදර සාසාදනි මේ දෙය නෙමේද අපි ජීවිතයක් දකින්නේ. අපි මේ තරම් යාඥා කරද්දී ස්වාමින් වහන්සේ සවන් නොදෙන බව නෙමේද අපි අත්දකින්නේ. ඇයි එවැනි තත්ත්වයක් උදා වෙන්නේ? ඇයි ස්වාමින් වහන්සේ පොරොන්දුවක් දීලා තියෙද්දී අය දින සියල්ලන්ට ස්වාමින් වහන්සේ ලංව සිටින සේක කියලා පොරොන්දුවක් දීලා තියෙද්දී ඒත් සමගම උන්වහන්සේ කියන්නේ ඇයි නුඹලාගේ යදුමට මම සවන් දෙන්නේ නැහැ කියලා. එහෙමනම් අනිවාර්යෙන්ම කොහේ හරි වරදක් තියෙනවා. මොකක්ද වරද? කාගේද වරද? ඇයි උන්වහන්සේ සවන් නොදෙන්නේ? උන්වහන්සේ එයටත් ඉතාමත් පැහැදිලි පිළිතුරක් දෙනවා. උන්වහන්සේ කියනවා නුඹලා මට අකීකරු වෙලා. නුඹලා මට අකීකරු වෙලා. උන්වහන්සේ කියනවා නුඹලා මගෙන් ඉවත් වෙලා. නුඹලා පාපයේ තුලින් මගෙන් ඈත් වෙලා. පියාදර සාසාදනේ අපි ස්වාමින් වහන්සේගේ වචනයට පිටුපාලනම් අපේ එදිනදා ජීවිතයේදී අපි ස්වාමින් වහන්සේගේ නීතියට පිටුපාලනම් දේව නීතිය කඩ කරලා නම් උන්වහන්සේ අපිට පෙන්වූ මාර්ගෙන් අපි ඉවත් වෙලා නම් පාපයේ තුලින් අපි උන්වහන්සේගෙන් ඈත් වෙලා නම් අනිවාර්යෙන්ම අපේ යදුම කිසිම පළක් නැති යදුමක් බවට පත් වෙනවා. පියාදර සහෝදරනි අපි මේ අකීකරුකම මේ පාපය නිසා ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙලා කියන එක බොහෝ වෙලාවට අපි තේරුම් ගන්නේ නැහැ. මේක තමයි නපුරේ ක්‍රියාකාරීත්වය, යක්ෂයාගේ ක්‍රියාකාරීත්වය. යක්ෂයා අපි දන්නවා මහා රැවටිලිකාරයෙක්, බොරුවේ පියා. එනිසා යක්ෂයා අපිට ඕන තරම් කරුණු කාරණා දෙනවා අපි කරන වැරද්ද සාධාරණීකරණය කරගන්නට. අපිට පාපයක් නැහැ කියන හැඟීම තුල අපේ ජීවිත ගොඩනගන්නට යක්ෂයා අපගේ හදවතට, අපගේ මනසට විවිධ කරුණු කාරණා ගෙන එනවා. අද අපි බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි අපි කළාට මොකද? ඔය සමාජයේ හැම දෙනාම ක්‍රියා කරන්නේ මේ ලෙසයි. ඉතාමත් පැහැදිලි උදාහරණයක් ගත්තොත් කිතුණු ජනතාවක් වන අපි ජීවිතේ උතුම් කියන වැදගත් කියන සෑම අවස්ථාවකම නැකත් බලන්නට, වෙලාවල් බලන්නට, ශාස්ත්‍ර අහන්නට, මග පෙන්වීම් ගන්නට හතර වටේ දුවනවා. ගෙදර දරුවෙක් වැඩි වියටපත් වුණාම අපි ලෝකයාගේ චාරිත්‍ර අනුව ක්‍රියා කරන්නට පෙළඹෙනවා. නමුත් අපි දන්නවා ද්විතීය නිසංග්‍රහයේ ඉතාමත් පැහැදිලිව අපිට ප්‍රකාශ කරනවා ශාස්ත්‍ර ඇසීම, නැකත් බැලීම, ආත්ම විමසීම මේ සියල්ල දෙවියන් වහන්සේට අප්‍රසන්නය කියලා. මෙන්න මේ ආකාරයෙන් අපි දෙවියන් වහන්සේට අකීකරු වෙලා, දෙවියන් වහන්සේගේ මාර්ගෙන් ඉවත් වෙලා කොයිතරම් යාඥා කළත් වැඩක් නැහැ. අද අපෙන් බොහෝ දෙනෙක් එක ඉරිදාවක් දිව පූජා යාගයට යන්නට බැරුව ගියාම නොගිහින් පහුවෙනිදා කිසිම ගාණක් නැතිව දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබනවා. අපි දන්නවා කොරින්ති වරුන්ගේ ලිපිය අපිට පැහැදිලිව කියනවා නුසුදුසු ලෙස ස්වාමීන් වහන්සේගේ ශරීරය ලබන අය උන්වහන්සේගේ ශරීරයට රුධිර විරුද්ධව පව් කිරීමේ වරද කරුවන් වන්නේය කියලා. වැඩිහිටියන් දෙමාපියන් වශයෙන් ඔබගේ වගකීමක් තිබෙනවා ඔබගේ දරුවන්ට මේ හරි වටිනාකම ලබා දෙන්නට.
මොකද පියතුමා කිව්වා මම ඉන්නේ පාසලේ කියලා. ඔව්. අපි පාසලේ දරුවන්ට කතා කරද්දී දරුවන්ගෙන් අහද්දී පුතේ දුවේ ඉදා පූජාවට ගියාද? නැහැ. ඇයි? අම්මා තාත්තා එක්කන් ගිහිල්ලා නැහැ. කුඩා දරුවට තනියම යන්න විදිහක් නැහැ. අම්මා තාත්තා වෙනත් රාජකාරී වලට සම්බන්ධ වෙලා විනෝද ගමන් ගිහිල්ලා වෙනත් ගමන් බිමන් ගිහිල්ලා ඉරිදා පූජාව ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පැත්තකට දාලා ඊළඟ සතියේ පූජාවට ගියාම කිසිම බියක් සැකක් නැතිව දිවස ප්‍රසාද වහන්සේ ලබනවා. ඔබ ලබන්නේ මොනවද? ඔබ සන්තෝෂ වෙනවා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා කියලා. නැහැ පියාදර සහෝදරනි, ඔබ ලබා ගන්නේ ස්වාමීන් වහන්සේගේ විනිශ්චය. ඔබ ස්වාමීන් වහන්සේට විරුද්ධවයි ක්‍රියා කරන්නේ, වහන්සේගේ වචනයට විරුද්ධවයි ක්‍රියා කරන්නේ. මෙන්න ස්වාමීන් වහන්සේ අපිට පෙන්වා දෙනවා මේ ආකාරයෙන් අපි බොහෝ කරුණු කාරණාවලදී ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙලා උන්වහන්සේ කියනවා ඔය පව් දුරු කරන්න නපුර තවත් නොකරන්න. නුඹලාගේ පව් මොන තරම් රටට රටේ තිබුණත් නුඹලා අවංක මනස්ථාපනයකින් අවංක සිත් හැරීමකින් මා වෙත එනවනම් මම නුඹලාව හිමමින් සුදු කරනවා. උන්වහන්සේ කුරුස ගසේ හෙළුවා ඒ දිව්‍ය රුධිරයෙන් අපව දෝවනය කරමින් අපේ ඒ සෑම පාප කිලුටක්ම උන්වහන්සේ දෝවනය කරනවා, සෝදා හරිනවා. ඔබ මේ විශ්වාස කරනවද පියාදර සහෝදරනි? ස්වාමීන් වහන්සේ කුරුස ගසේ ඒ අන්තිම ලේ බින්දුව හෙළුවේ මගේ පාපය නිසාය කියන එක ඔබ විශ්වාස කරනවද? අද අපි බොහෝ දේවල් කියනවා, හිස් වචන අපි ඒවා හිතට ගන්නේ, විශ්වාස කරන්නේ නැහැ. කටේ පුරුද්දට අපි කියන වචන. මෙන්න මේ නිසාම තමයි ස්වාමීන් වහන්සේගේ බලය ක්‍රියාකාරීත්වය අපිට අත්දකින්නට බැරුව ගිහින් තියෙන්නේ. ඒ නිසා අපි සහෝදරනි මෙන්න ස්වාමීන් වහන්සේ මේ සුදු රාත්‍රියේ අපිට ආරාධනය කරනවා අවංකව අපගේම ජීවිතය, අපගේම ක්‍රියාකාරීත්වය, අපගේ වටිනාකම් රටාව දෙස හැරී බලන්නට අපි මොහොතක් නිහඬව අපගේම ජීවිත වෙතට හැරෙමු. මේ මොහොත වන විට ඇත්තෙන්ම මම ස්වාමින් වහන්සේට ප්‍රසන්න දරුවෙක්ද? මට කියන්නට පුළුවන්ද මේ මොහොතේ ජීවමාන ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට පුළුවන් ආකාරයේ ස්වාමින් වහන්සේට ප්‍රසන්න දුවෙක්, ප්‍රසන්න පුතෙක් කියලා? එහෙම නැත්නම් මම උන්වහන්සේට පිටුපාලා ගිය අකීකරු දුවෙක් පුතෙක්ද? ලෝකයාගේ වටිනාකම් රටාව තුළ හැඟීම් වලට වහල් වෙමින් ක්‍රියා කරමින් ස්වාමීන් වහන්සේව ප්‍රතික්ෂේප කරපු දරුවෙක්ද, දැරියක්ද? පියාදර සහෝදරනි, මේ මොහොතේ මම කොයි ආකාරයෙන් සිටියත් ස්වාමීන් වහන්සේගේ අසීමිත ප්‍රේමය මේ මොහොතේ අප වෙත ගලාගෙන එනවා. උන්වහන්සේ මේ මොහොතේ ඒ උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය අපිට දක්වනවා. එදා නාස්තිකාර පුතාව ආදරෙන් සිප වැළඳ ගත්තා වූ දේවතාත්තා මේ මොහොතේ උන්වහන්සේගේ දෑත් දිගු කරගෙන ආදරෙන් බලාගෙන සිටිනවා. අවංක මනස්ථාපනයක් තුලින් අපි උන්වහන්සේ වෙතට හැරෙනකම් අපිව ආදරයෙන් පාර ගන්නට, නැවත වරක් උන්වහන්සේගේ දේවදරුකමේ පිහිටවන්නට. එම නිසා අපි අවංක හදවතින් අපගේ දුබලතාවය පිළිගනිමු. දුබලතාවය පිළිගන්මින්
අපි උන්වහන්සේට කියමු උන්වහන්සේගේ මහා දයා කරුණාව නිසා අපේ පාපයට සමාව දානය කරන්නට කියලා. එසේ අවංක හදවතකින් අවංක මනසකින් යුතුව අපි උන්වහන්සේ ඉදිරියේ ගායනා කරමු. මහා කරුණා මෙතින් නොබේ කියන ගීතිකාව. උන්වහන්සේගේ ප්‍රේමේ ජල දහරාවෙන් දෝවනය කරන අප සුව කරන්නට කියලා. උන්වහන්සේගේ දිව්‍ය රුධිරයෙන් අපව දෝවනය කරන්නට ඒ උන්වහන්සේගේ සමාව ගැලවීම ජීවිතේ උරුම කර ගන්නට අපි උත්සාහ කරමු. කම්පාවෙන් පූර්ණ වූ ජීවමාන ස්වාමීන් වහන්සේගේ සමාව ලබාගත් අපි
අයද සිටි අපි විශ්වාස කරමු. උන්වහන්සේගේ ප්‍රේමයේ හස්තයෙන් මේ මොහොතේ අපිව ස්පර්ශ කරන බව. උන්වහන්සේගේ සමාව අපි අයිති කරගනිමු. අපි ඇතුළාන්තයෙන් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. මාගේ දුබලතාවයේ පාපේ නොබලා උන්වහන්සේගේ මහා දයානුකම්පාව නිසා මාව දරුවෙක් වශයෙන් දැරියක් වශයෙන් මේ මොහොතේ පිළිගැනීම ගැන බාර ගැනීම ගැන උන්වහන්සේගේ ඒ අසීමිත දයානුකම්පාව ජීවිතේ සෑම දාමත් දකින්නට අපිට වරම් දෙන්නට කියමු. ඒ ස්වාමීන් වහන්සේගේ දයානුකම්පාව තුළ දානය කරන වරප්‍රසාද අත්දකිමින් දේව වචනයට අපි මේ මොහොතේ සවන් දෙමු. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සෙක්වා. සුවිශේෂක මතයුතුමා විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. තවද යාඥා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැයි ඔවුන් සිතති. ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබගේ උවමනා කවරේදැයි පියාණන් වහන්සේ දන්නාසේක. එහෙයින් මෙසේ යාඥා කරන්න. ස්වර්ගයේහි වැඩ වසන අපගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ඉටු වේවා. ස්වර්ගයේ මෙන් පොළොවේද එසේම වේවා. අපගේ දවස්පතා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා කළ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අප මිදුව මැනව. ඔබ මිනිස්සුන්ට ඔවුන්ගේ වරදට කමා කරන්න වුනම් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත් ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්න වුනම් පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. පියාදර සහෝදරනි, කැමැති අය වාඩි වෙලා අපි මේ දේ වචනේ මෙනෙහි කරමු. මතයතුමාගේ සුවිශේෂය තුළින් ස්වාමීන් වහන්සේ අපගේ යාඥාවට එක්තරා ආකාරයකට අභියෝගයක් කරනවා. උන්වහන්සේ කියනවා දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔබ දොඩන වචන රාශිය නිසා ස්වාමීන් වහන්සේ ඔබට සවන් දෙනු ඇතැයි කියලා හිතන්නට එපා. හිස් වචන උන්වහන්සේ කියනවා දොඩන්නට එපා කියලා. එමනම් උන්වහන්සේ මේ සුදෝ රාත්‍රියේ අපිට ආරාධනය කරනවා අප කරන ඒ යාඥාව ගැන අයදුම ගැන උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන වචන ගැන කල්පනා කරන්නට. මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන ඒ වචන කොයි ආකාරයේ වචනද? මම උන්වහන්සේ ඉදිරියේ යාඥා කරන්නේ පෙනී සිටින්නේ කෙලෙසද? පියාදර සහෝදරනි, අපි දන්නවා ඔබ ගෙදරදී යාඥා කරනවා. නමුත් ඔබ යාඥා කරන්නට පටන් ගනිද්දී ඔබගේම ශාරීරික වෙහෙස නිසා එහෙම නැත්නම් ඔබ දවසේදී අත්දැක්ක වේදනාත්මක සිදුවීම් නිසා හදවතේ පිරුණු වේදනාවකින් ඔබගේ බලාපොරොත්තු සුන්වීම නිසා හදවත පුරවගත්තු කනස්සල්ලකින් යුතුවයි
යාඥාවට ඉඳගන්නේ. ඒ වන විට සමහර විට ඔබගේ ඇතුළාන්තය ඔබගේ හදවත මහා පාළු ගතියකින් එපා වුණු ගතියකින් පිරී තිබෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපි යාඥා කරන්නට ඉඳ ගත්තාම අපිට මතක් වෙනවා අනිත් අය කියපු කරපු දේවල්. මම ආදරය කරන අය මට කියපු දේවල්, මට විරුද්ධව ක්‍රියා කළ ආකාරය, මට පිටුපෑ ආකාරය, මගේ හිත රිදෙව්ව ආකාරය මට මතක් වෙනවා. එනිසාම මට මගේ හිත එක් අරමුණක තියාගෙන යාඥා කරන්නට බෑ. යාඥාව පටන් ගනිද්දී එක සුළු මොහොතක් යාඥා කරද්දී මගේ මනසට විවිධ කල්පනාවන් ගලාගෙන එන්නට පටන් ගන්නවා. ඒ වගේම අපි දේවස්ථානයට ඇවිල්ලා යාඥා කළත්, සුද්ධෝ යාගයේදී අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටමින් යාඥා කළත්, අප කරන යාඥාව කොයි ආකාරයේද? බොහෝ විට අපේ යාඥාව ඉල්ලීම් මාලාවක්. ස්වාමිනී, මට මේ දේ අවශ්‍යයි, මගේ දරුවන්ට මේ දේ අවශ්‍යයි, අපේ පවුලට මේ දේ අවශ්‍යයි. ඔබට ඉල්ලන්නට බොහෝ දේවල් තිබෙනවා. ඔබගේ එදිනෙදා ජීවිතේ අවශ්‍ය දේවල් ඇත්තෙන්ම අනවශ්‍ය දේවල් නෙමෙයි. ඔබට එදිනෙදා ජීවිතය ගෙන යන්නට අවශ්‍ය දේවල් බොහෝ සංඛ්‍යාවක් ඉල්ලීම් ඔබගේ හදවත මනස වෙලාගෙන තිබෙනවා. ඒ නිසාම ඔබ පෙළඹෙනවා ස්වාමින් වහන්සේ සමග එක්තරා ආකාරයකට ගනුදෙනුවකට ඇතුල් වෙන්නට. ඒ නිසා තමයි ඔබ කියන්නේ, ස්වාමිනී වහන්සේ මගේ මේ ඉල්ලීම ඉෂ්ට කරලා දුන්නොත් මම ඔබ වහන්සේට මෙවැනි දෙයක් දෙනවා, මෙවැනි පරිත්‍යාගයක් කරනවා, මෙවැනි ආකාර ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරනවා, මෙවැනි ආකාර පරිත්‍යාගයක් කරනවා. හැබැයි ඔබ වහන්සේ මම ඉල්ලන දේ දුන්නොත් විතරයි. දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? මම ස්වාමින් වහන්සේට විරුද්ධව පවා කතා කරන්නට පෙළඹෙනවා විතරක් නෙමෙයි, දෙනවයි කියන ඕන තැනකින් මේ දේවල් සොයාගෙන යන්නට මම පෙළඹෙනවා. ඒ නිසාම තමයි බොහෝ දෙනෙක් සර්ව බලධාරී වූ දෙවි මහත්මයන් වහන්සේට පිටුපාලා වෙනත් සරණ සොයාගෙන වෙනත් දෙවි දේවතාවුන් පස්සේ දුවන්නේ. පියාදර සහෝදරනි, මේ ආකාරයෙන් අපි ක්‍රියා කරද්දී අපි ඒ ප්‍රකාශ කරන වචන දිගින් දිගට දොඩන හිස් වචන බවට පත්වෙනවා. දිගින් දිගට දොඩන හිස් වචන. මෙන්න ස්වාමින් වහන්සේ අපිට ආරාධනය කරනවා, ස්වාමින් වහන්සේව හඳුනන්නේ නැති, දන්නේ නැති අය වගේ, ස්වාමින් වහන්සේ කෙරෙහි කිසිම විශ්වාසයක්, බලාපොරොත්තුවක් නැති ජනතාවක් වගේ දිගින් දිගට හිස් වචන නොදොඩන්න. මේ දේම තමයි ස්වාමින් වහන්සේ අයිසායා දිවසිවරයා මගින් ප්‍රකාශ කළේ. ඔබ දිගින් දිගටම හිස් වචන දෙනුවත් ස්වාමින් වහන්සේ කවදාවත් ඒවාට සවන් දෙන්නේ නැත කියලා. එනිසාම තමයි සුදෝ පාවුලුතුමා රෝමවරුන්ට යවූ ලිපියේ අපිට ප්‍රකාශ කළේ සුදාත්මයන්න් වහන්සේ තුලින් යාඥා කරන්න. අපි සුදාත්මයන්න් වහන්සේ තුලින් යාඥා කරනවා කියද්දී අපි අපේ ඇතුළාන්තයේ තියෙන අවශ්‍යතාවය, අපගේ හැඟීම්, අපව ඇතුළාන්තයෙන් පෙළෙන දුක වේදනාව, අසහනය, කනස්සල්ල අපි උන්වහන්සේට බාර දෙනවා.
දේ වචනය අපිට තාමත් පැහැදිලිව කියනවා අපිට අපේ මේ සීමිත වචන වලින් ප්‍රකාශ කරන්නට නොහැකිව අපේ ඇතුළාන්තයේ තිබෙන ඒ හැඟීම පවා සුදාත්මයන් වහන්සේ ස්වර්ගීය පියාණන් වහන්සේ වෙතට ඔසවනවා කියලා. අපගේ සෑම සුසුම් ලෑමක්ම සුදාත්මයන් වහන්සේ පියාණන් වහන්සේ වෙතට ඔසවනවා. පියාදර සහෝදරනි ඔබ ජීවිතේ ඕනතරම් අත්දකින්නවා ඔබේ වචන වලින් ප්‍රකාශ කරගන්නට නොහැකිව ඔබගේ හදවත තෙරපමින් තිබෙන්නා වූ ඒ වේදනාත්මක හැඟීම එනිසා ඔබ කියනවා කියලා වැඩක් නැහැ කාටවත් මගේ මේ වේදනාත්මක හැඟීම තේරුම් ගන්නට බෑ මගේ මේ ඇතුළාන්තයේ තිබෙන ඒ කනස්සල්ල තේරුම් ගන්නට බෑ ඒ නිසා ඔබට බෑ මාව තේරුම් ගන්නට කියලා අපි ආදරය කරන අයට පවා ප්‍රකාශ කරනවා ඒ මොකද තමුන්ගේ වචන සීමිතයි මේ සීමිත වචන වලින් තමන්ගේ ඒ ඇතුළාන්තය පෙළෙන හැඟීම ප්‍රකාශ කරන්නට නොහැකි නිසා ඒ නිසාම ඔබ යාඥාවට ඉඳගත් මොහොතේත් ඔබගේ මුවෙන් හදවතින් සුසුම් ලෑම් පිට වෙනවා නමුත් පියාදර සහෝදරනි දේව වචනය අපිට මතක් කර දෙනවා අපි සුද්ධාත්මයන්න් වහන්සේට බාර දීලා ඒ සුද්ධාත්මයන්න් වහන්සේ තුලින් යාඥා කරනවා නම් මට වචන වලින් ප්‍රකාශ කරන්නට නොහැකි ඒ සුසුම් ලෑම පවා සුද්ධාත්මයන්න් වහන්සේ ස්වර්ගීය පියාණන් වහන්සේ වෙත ඔසවනවා කියලා. ඒ නිසා අපි කියනවා උතුම්ම යාඥාව මහා බලගතු යාඥාව මා තුල ජීවමානව වැඩ සිටින දේව ආත්මානුභාවය ස්වර්ගීය දේව ආත්මානුභාවය ඉදිරියේ ප්‍රකාශ වීම කියලා. පියාදර සහෝදරනි සුද්ධාත්මයන් වහන්සේ එසේ නැතිනම් දේව ආත්මානුභාවය අපි එකිනෙක කෙනා තුළ ජීවමානව වැඩ සිටිනවා. එනිසාම තමයි දේ වචනය අපිට ප්‍රකාශ කළේ ඔබ සුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරය කියලා. සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටින මන්දිරය ඔබ. එමනම් ඔබගේ හදවතේ ඔබගේ ඇතුළාන්තේ මේ සුද්ධාත්මයන් වහන්සේ මේ දේව ආත්මානුභාවය ජීවමානව වැඩ සිටිනවා. අපි කොතෙක් දුරට අප තුළ වැඩ සිටින මේ දේවාත්මානුභාවයට සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනවද? අපගේ යාඥාව අපගේ අයදුම ස්වර්ගීය පියාණන් වහන්සේ වෙත ඔසවන්නට කියලා. පියාදර සහෝදරනි ඇයි අපිට නිස්ති ලෙස යාඥා කරන්න දන්නේ නැහැ කියන්නේ? දුර්වල සීමිත මනුෂ්‍යයන් වශයෙන් ඔබවත් මමවත් දන්නේ නැහැ ඊළඟ මොහොතේ අපිට මොකද වෙන්නේ කියලා. අපිට මොකද වෙන්න යන්නේ කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. නමුත් සර්ව බලධාරී වූ දෙවි මහත්මයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ දන්නවා මගේ මේ මොහොත විතරක් නෙමෙයි මගේ මුළු අනාගතයම. අනේ නිසා ඒ ආකාරයෙන් මා පිළිබඳව වර්තමානයේ විතරක් නෙමෙයි අනාගතය ගැන දන්නා වූ සුද්ධාත්මයන් වහන්සේටයි මම ඉඩ දෙන්නේ. මගේ අනාගතය ගැන මම නොදන්න නිසා සමහර විට මම ඉල්ලන්නට පුළුවන් මට අයහපත වන දෙය. ලෝකයාගේ වටිනාකම් රටාව තුළ මම යහපත කියලා දකින නමුත් ඇත්තෙන්ම මට අයහපත වන දෙයක් මම ඉල්ලන්නට පුළුවන්. ඒ වගේම මට යහපත වන දෙය මම ඉල්ලන්නේ නැතුව ඉන්නට පුළුවන්. මෙන්න අපි සුද්ධාත්මයන් වහන්සේට බාර දෙනවා නම් උන්වහන්සේ ඒ සියල්ල
පියාණන් වහන්සේ ඉදිරියට ගෙන යනවා. ඒ වගේම සමහර විට අපි ඉල්ලන්නට පුළුවන් අපේ සීමිත දැනුම තුළ අපිට අයහපත වෙන විනාශකාරී දේවල්. බොහෝ වෙලාවට අපි අර කුඩා දරුවා වගේ අපිට තුවාල වෙන්නට පුළුවන්, අපිට අනතුරක් වෙන්නට පුළුවන් දේවල් ඉල්ලලා අඬනවා. නමුත් ආදර අම්මා තාත්තා දරුවා කොයිතරම් ඉල්ලලා ඇඬුවත් ඒ දේ දෙන්නේ නැහැ. මොකද අම්මා තාත්තා දන්නවා එයින් සිදුවන විපත. ඒ වගේම තමයි ස්වර්ගීය පියාණන් වහන්සේ. සමහර වෙලාවට ඔබ දරුවා අකමැති දේ දරුවට දෙනවා. දරුවා ප්‍රතික්ෂේප කරන දේ බලෙන් හරි දරුවා අපිට පටවනවා. දරුවට බල කරලා ඒ දේ දෙනවා. අද ඔබෙන් බොහෝ දෙනෙක් කරන ආකාරයට අවුරුදු 3-4 ඉඳලා දරුවව ටියුෂන් ක්ලාස් අරන් යනවා වගේ බල කරලා දරුවා බෑ කියද්දිත් මහන්සි කියද්දිත් දරුවව අමතර පන්ති වලට ඇදගෙන යනවා. ඇයි? ඔබ දන්නවා තරංගකාරී අධ්‍යාපනයේ තුල ඒ දේ ලබා නොදුන්නොත් දරුවා සමාජයේ අතරමං වෙන බව. දරුවා අකමැති දෙය දරුවට කොයිතරම් වේදනාත්මක වුණත් අපහසු වුණත් ඔබ දෙන්නට ක්‍රියා කරනවා. දරුවා රෝගීව සිටිද්දී තිත්ත බෙහෙත ප්‍රතික්ෂේප කරද්දී ඔබ කොයි ආකාරයෙන් හෝ තිත්ත බෙහෙත දරුවට පොවනවා දරුවව සුව කරන්නට. අනේ වගේ සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපිට වේදනාත්මක දැකීම් තුල ගමන් කරන්නට සලස්වනවා අපේම යහපත වෙනුවෙන්. අපි සුදාත්මයන්න් වහන්සේ තුල යාඥා කරද්දී මේ අපේ සීමිත දැනුමට තේරුම් ගැනීමට තේරුම් ගන්නට බැරි දේ අසීමිත ප්‍රඥාවෙන් යුක්ත වූ ස්වාමින් වහන්සේට බාර දීමක් කරන්නේ. පියාදර සහෝදරනි, ඒ ආකාරයෙන් බාර දෙද්දී එවැනි ආකාරයේ ගැඹුරු විශ්වාසයක් අපිට තිබෙනවා නම් අපේ යාඥාව වන්නේ එක දෙයයි. ඉල්ලීම් මාලාවක් නෙමෙයි, ලයිස්තුවක් අරගෙන නෙමෙයි අපි ස්වාමින් වහන්සේ ඉදිරියට යන්නේ. උන්වහන්සේ ඉදිරියට අපි යන්නේ පෙනී සිටින්නේ උන්වහන්සේට තුති ප්‍රශංසා කිරීමේ මනසකින්. අපගේ එකම යදුම වෙන්නේ ස්වාමිනී ඔබගේ කැමැත්ත සිදු වේවා කියන දෙය. ඒක තමයි ජේසුස් ස්වාමින් වහන්සේ අපිට කියනු යාඥාව. ඔබ යාඥා කරන කල ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේට ප්‍රශංසා කරන්න තුති දෙන්න. උන්වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතේ ඉටු වේවා කියලා උන්වහන්සේට බාර දෙන්න. පියාදර සහෝදරනි, අපි සෑම දෙනාම මේ මොහොතේ නැගිට ඒ පියාණන් වහන්සේට අපගේ ජීවිතේ සෑම මොහොතක්ම බාර දෙමින් ඔබගේ කැමැත්ත ඔබගේ සැලැස්ම මගේ ජීවිතේ ඉටු වේවා කියලා අපි මේ ගායනයට එක්වෙමු. අපගේ දැත්ත සොවගෙන අපි ස්වාමින් වහන්සේට අයදිමු.
ජීවමාන ස්වාමීන් වහන්සේ අප මැදට වැඩම කරන මේ මොහොතේ අපි හැකි අය සෑම දෙනාම දන ගහගෙන ඒ ස්වාමීන් වහන්සේව අප මැදට පිළිගනිමු. ස්වාමීන් වහන්සේ අප අතර වැඩ සිටින බව වචනෙන් පමණක් ප්‍රකාශ නොකර අපගේ ඇතුළාන්තයෙන් හදවතින්ම අපි එය පිළිගනිමු. මේ සුද්ධ වූ පූපේ තුල ජීවමාන ස්වාමීන් වහන්සේ වැඩ සිටිමින් මේ පරිශුද්ධ රාත්‍රියේ අපගේ ජීවිත ආශිර්වාද කරන බව අපගේ දූතරුවන්ගේ ජීවිත ඒ අසීමිත වරප්‍රසාදයෙන් පූර්ණ කරමින් විශේෂාකාරයෙන් ලෝකය සමාජයේ වසාගෙන තිබෙන ඒ මහා පාපයේ අන්ධකාරයෙන් අපව මුදවන බව අපි විශ්වාස කරමු. අපි මේ මොහොතේ උන්වහන්සේට කියමු උන්වහන්සේගේ ත්‍රිත්වික ආලෝකයෙන් අපව ඒකාලෝක කරන්නට කියලා. ලෝකයේ මැවීමේදී උන්වහන්සේ දානය කළා වූ ඒ දිව්‍ය ආලෝකයෙන් අපගේ ජීවිත, අපගේ දරුවන්ගේ ජීවිත, අපගේ පවුල් ජීවිත නව මැවීමක් බවට පත් කරන්නට කියමු. ඒ උන්වහන්සේගේ දේව පුත්‍රයාණන්ගේ ආලෝකය, ක්‍රිස්තු ආලෝකයෙන් අපගේ ජීවිත, අපගේ හදවත් ඒකාලෝක කරමින් එතුමාණන් අප වෙත ගෙනාවා වූ ඒ සත්‍යම වූ ගැලවීමේ මාර්ගයේ ගමන් කරන්නට අපිට ආලෝකය වන්නට කියමු.
ඒ කැලවීමේ මාර්ගය තුල ගමන් කරන්නට අපව බලවත් කරන්නට මෙහෙවන්නට අපට දානය කළා වූ සුද්ධාත්ම ආලෝකයෙන් අපගේ ජීවිත පූර්ණ කරමින් ඒකාලෝක කරමින් ඒ කැලවීමේ මාර්ගයේ ගමන් කරන්නට අපිට අවශ්‍ය ධෛර්යය පාපේ නපුරේ බලගතුකම තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රඥාව අද සමාජයේ වසාගෙන තිබෙන ඒ යක්ෂයාගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රඥාව අපිට දානය කරන්නට කියමු. ඒ ත්‍රිත්වක ආලෝකයෙන් අපගේ හදවත අපගේ ජීවිත අපගේ පවුල් ඒකාලෝක කරමින් උන්වහන්සේගේ ඒ අසීමිත බලයෙන් වර ප්‍රසාදයෙන් අපගේ පවුල් ජීවිත පුරවන්නට කියමු. ඒ අත්දැකීම කරා මේ රාත්‍රිය අපව ගෙන යන්නට කියමු. ඒ මහා බලගතු වර ප්‍රසාදයෙන් පූර්ණ කරන ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය අපි මේ මොහොතේ බහැපත් හදවතකින් අවංක හදවතකින් අපි පිළිගන්නට අපගේ හදවත මනස ස්වාමින් වහන්සේ ඉදිරියේ විවෘත කරමු. සමිඳුනි ඔබ වහන්සේගේ රැළේ බැටළුවන් වන්නා වූ අප සෑම දෙනා ආදරයෙන් බාරගත් මැනව ඔබ වහන්සේගේම ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් පෝෂණය කරන එකම නිරානෝ ඔබ වහන්සේමය. ඒසේ වූ අදුර්වලප බොහෝ අවස්ථාවන් වලදී ඔබ වහන්සේගේ හඬට ඇහුම්කම් නොදීම නිසා පාපයට වැටෙන්නෙමු. එහෙයින් ස්වාමිනී අපට සමාව දානය කර ඔබ වහන්සේගේ දාබර සමාව තුල අප ආරක්ෂා කරගත මැනව. මෙලව ජීවත් වන කාලේ ජීවිතය පිළිබඳ සැහැල්ලුවෙන් සිතන මිනිසුන් නොසිතූ මොහොතක වූ සිරගත වීම වලට
ලක් වෙන්නේ. ඔවුන්ගේ දුර්වල වූ දුබල වූ මනස දයාවේ අනුහසින් පුරවාලන්න කියාද නොකරපු වැරදිවලට සිරගත වී සිටින අයට දේව ආලෝකයේ ලැබී ඉක්මනින් නිදහස ලබා ගැනීමට හා යහපත් දිවි පෙවතක් දානය කරන ලෙස දෙවිඳු යදිමු. දිවි මඟ පහන් කළා